රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය වින්ද්‍යා කල්බේසේකර ප්‍රකාශය මයුරී අබේසිංහ. අභියෝග හමුවේ වුවද රජය මූලික වගකීම් නොපිරිහෙලා ඉටු කළ බවට ජනපතිකින් ප්‍රකාශයක්. මේ වසරේදී දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවෙයි. හදිසි විදුලි කප්පාදුවක් සිදු වුවහොත් දැනුවත් කිරීමට කාලසටහනක් සැකසේ. ඉදිරි මාස 10කට ප්‍රමාණවත් වී සංචිත රට තුළ පවතින බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ පවසති. රත්නපුර ප්‍රදේශයේ අනාරක්ෂිත ස්ථානවලින් දියනෑමින් වළකින්නැයි ශ්‍රීපාද වන්දනාකරුවන්ට උපදෙස්. කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග ඉදිරියේදී සෞඛ්‍ය මාර්ග උපදේශ දැඩි වෙයි. ගත වූ දෙසතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2000කට අධික පිරිසක් හඳුනා ගැනේ. එන්නත් කරන වැඩස්ථාන හේතුවෙන් ජපානයේ කොරෝනා මරණ සංඛ්‍යාව ශීක්‍රයෙන් අඩු වෙයි. සිම්බාබ්වේ කණ්ඩායමින් ශ්‍රී ලංකාවට ලකුණු 303ක ඉලක්කයක්. වත්මන් රජය බලයට පැමිණ ගත වූ වසර 2 තුළ ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දී තිබේ. වී මිලට සහතික මිලක් නියම කිරීමෙන් පසු ගොවි ජනතාවට වී අස්වැන්න වැඩි මිලකට අලෙවි කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය. අද පැවති 9වෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරය අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම වසරේදී දේශීය ආහාර නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බවයි. මේ වන විටත් කහ, මුං ඇට, කව්පි, ඉඟුරු වැනි භෝගවර්ග 16ක් ආනයනය කිරීම තහනම් කර තිබේ. තේ, පොල්, රබර් සඳහාද හොඳ මිලක් ලබා දීමට වත්මන් රජය කටයුතු කළේය. එතනෝල් ආනයනය තහනම් කිරීමෙන් සීනි කර්මාන්තශාලා මේ වන විට ලාභ උපයයි. වාරි සෞභාග්‍ය වැඩස්ථාන යටතේ ජනතාවට පහසුකම් රැසක් සැලසේ. ජනතාව මුහුණ දෙන ගැටලු සහ ආර්ථික දුෂ්කරතා මැනවින් හඳුනාගත් රජයක් ලෙස සහන පැකේජයක් හඳුන්වා දුන් බව ජනාධිපතිතුමා එහිදී පැවසිය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ආකාරයටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීමේ අප පසුගිය සතියේ ආරම්භ කළා. බටහිර පර්යන්තයේ ඉදිකිරීම තව නොබෝ දිනකින් ආරම්භ වෙනවා. 2024 හා 2025 වසරවල මේ ව්‍යාපෘති අවසන් වූ විට කොළඹ වරායේ ධාරිතාව දෙගුණ වී ලෝකේ කාර්ය බහුලතම වාරයාවල් 15 අතරට අපට එක්වන්නට පුළුවන්. දැන් රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. සංචාරකින් ආපසු පැමිණෙමින් සිටිනවා. අපනයන ක්ෂේත්‍රවල පැහැදිලි වර්ධනයක් තිබෙනවා. නමුත් තවදුරටත් අප හමුවේ අභියෝග රාශියක් ඉතිරිව තිබෙනවා. ඒවා ජය ගැනීම සඳහා කෙටි කාලී මෙන්ම දිගු කාලීන විසඳුම් ලබා දීම අවශ්‍යයි. වර්තමානයේ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා අපි හොඳින්ම වටහාගෙන තිබෙනවා. ඒ නිසා 2022 වසර ආරම්භයේදීම ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 229ක සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශාල ආර්ථික අභියෝග මැද්දේ වුණත් මේ සහන ලබා දෙන්නේ රජයේ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී නිසා. දේශපාලන අරමුණු මුල් කර ගනිමින් මෙරටට ලැබෙන විදෙස් ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට ඇතැම් හෝ ක්‍රියා කරති. එමගින් රටට කිසිදු යහපතක් අත් නොවන බැවින් පටු දේශපාලන අරමුණු පසෙකලා රට සංවර්ධනය කිරීම සඳහා එක්වන්නේ ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය. දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම සඳහා රජය උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් පැවසිය. වාර්ෂිකව අපේ රටේ ආනයනයේ වියදමෙන් 20%ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මාසකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදු වෙනවා. මෙලෙස ආනයනය කරන තෙල් වලින් 70%ක් පමණ වැයවන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා 21%ක් පමණ වැය වෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනීමේ 4% පමණයි. ඉදිරියේදී වාහන ආයනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වේ. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේදී අදහස් දැක්වීමට සූදානම්ව සිටින බැවින් 21 වෙනිදා සිකුරාදා දිනයද විවාදය සඳහා වෙන් කර දෙමින් ආණ්ඩුපක්ෂීය ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. හෙතෙම මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ මෙම වසරේ පළමු ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීය. ඒ අනුව කතානායකවරයා දැනුවත් කර එම දිනයද විවාදය සඳහා යොදා ගන්නයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. කල්තැබීමේ විවාදය පිළිබඳ යෝජනාව ආණ්ඩුපක්ෂය විසින් ඉදිරිපත් කරයි. තෙල් ටැංකි යළි රටට යන තේමාව යටතේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා වන ගිවිසුම පිළිබඳව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරුන්ට මෙහිදී කරුණු පැහැදිලි කළේය. ඉදිරි මාස 10ට ප්‍රමාණවත් වී සංචිත රට තුළ පවතින බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. පුරාණ කුඹුරු අස්වැද්දීමත් සමග සැලකිය යුතු අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාපනික පොහොර භාවිතයෙන් වගා කළ කුඹුරු වලින් ගුණාත්මක අස්වැන්නක් ලැබෙන බවද එහි සභාපති ඩී.කේ. රංජිත් මහතා පැවසිය. ඉදිරි මාස 10කට ප්‍රමාණවත් වන පරිදි මේ රට තුළ වී සංචිත තියෙනවා. යම්මයි ප්‍රකාශ කරන්නේ 2021 මහා කන්නේ අස්වැන්න නොලැබෙන ආකාරයට. නමුත් 2021 මහා කන්නේ දැන් ආරම්භ වෙලා තියෙන අස්වැන්න දෙලන්න 10%කට 15%කට වඩා අස්වැන්න ප්‍රමාණයක් අඩු වෙන්නේ නැහැ. නමුත් ඒට සාපේක්ෂව 2021 මහා කන්නේ වැඩ කළාට වඩා පුරන් වෙච්ච කුඹුරු විශාල ප්‍රමාණයක් වෙනකොට රට තුළම අස්වැද්දලා තියෙන නිසා පොහොර මත යම් අස්වැන්නක් අඩු වුණාට ඒ සාපේක්ෂව වැඩි බිම් ප්‍රමාණයක් අස්වැද්දලා තියෙනවා. කාබනික පොහොර යොදලා වැඩ කරලා කුඹුරු වල වී ප්‍රමාණයේ අඩුවක් වුණත් බරෙන් වැඩි වෙලා බොල් ප්‍රමාණය අඩු වෙලා සැලකිය යුතු මට්ටමේ අස්වැන්නක් ගොවිමාතුන්ට ලැබෙනවා. කූට ව්‍යාපාර නිසා හාල් මිල වැඩිවීමක් සිදු වෙයි. ඒ අරගෙන හාල් වෙළඳපොලේ අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. සහල් මිල පාලනය කිරීම සඳහා රජය ඍජුව මැදිහත් වෙන්න කියලා අපි ක්‍රියා සිටිනවා. ශ්‍රීපාදස්ථානයේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් රත්නපුර ප්‍රදේශයේ අනාරක්ෂිත ගංගා දියැලි ආශ්‍රිත ස්ථානවල දියනෑමෙන් වළකින්නයි දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියාය. එම ප්‍රදේශයේ අනතුරුදායක ස්ථානවල දියනෑමට යෑමෙන් මේ වන විට පුද්ගලින් කිහිප දිනෙකු මිය ගොස් ඇත. එබැවින් දියනෑමට ආරක්ෂිත ස්ථාන පමණක් යොදා ගන්නයි දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය. කොරෝනා ආසාදිතයෝ 672 දෙනෙක් අද හඳුනා ගැනිති. විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලයෝ 5 දෙනෙක්ද ඒ අතර වෙති. කොරෝනා ආසාදිත මරණ 13ක් අද වාර්තා වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ ඊයේ තහවුරු කර තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15231 දක්වා ඉහළ යයි. එමෙන්ම පුද්ගලයන් 133 දෙනෙකු සුවය ලබා ඇත. ජාතික වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මේ දක්වා සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 5,68,000 ඉක්මවන බවයි. ඉදිරියේදී කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගියහොත් දැඩි සෞඛ්‍ය මාර්ග උපදේශ පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් සංචාරය කිරීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරයි. එබැවින් සෞඛ්‍ය මාර්ග උපදේශ නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. විදුලි බල අර්බුදයකට මුහුණ දීම සඳහා පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල දිවා කාලයේදී විදුලි බුබුළු දැල්වීම 50%කින් අඩු කිරීමට පියවර ගන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. මේ මොහොතේ විදුලි බලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීම බව හෙතෙම අවධාරණය කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරිසර අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකට එක්වෙමිනි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. හදිස්සි විදුලි කප්පාදුවක් සිදුවහොත් එය සිදුවන වේලාව ජනතාවට දැනුම් දීම සඳහා කාලසටහනක් සකස් කිරීමට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් ඊට පැයකට හෝ පැය එකහමාරකට පෙර දැනුම් දිය හැකි පරිදි එය සකස් කෙරේ. ඒ පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා. ඉන්ධන නැවක් තියෙනවා කොළඹ වරායේ
තෙල් සංස්ථාව ගෙනාපු සෙන්ට්‍රල් බැංකුව අපිට කිව්වා කොහොම හරි අද හැන්දෑව වෙනකොට ඒ තෙල් නැව ගන්න පුළුවන් වෙයි කියලා. ඒ තෙල් නැව ගන්න පුළුවන් වුණොත් අපිට තෙල් සංස්ථාවේ සභාපතිතුමත් ඇමතුමත් පොරොන්දුන එළියට ගන්න ඉස්සෙල්ලා මේ අතේ තියෙන ස්ටොක් වලින් අපිට තෙල් දෙන්නම් කියලා. ඒක හම්බුනොත් අපිට අද විදුලිය විසන්ති කිරීමක් නැතුව යන්න පුළුවන් වෙනවා. දැන් මේ මොහොතේ සපුකස්කන්ධ ප්ලාන්ට් එක නැවතුණානු තෙල් සංස්ථාව තෙල් ටිකක් දීපු ඉඳන් දැන් ප්ලාන්ට් එක දුවනවා. ඒ පුද්ගලික අංශේ බලාගාරය තෙල් ලැබුණොත් ඒගොල්ලෝ විදුලිය දෙනවා. ඉතින් අපි 25 වෙනිදාට තෙල් තිබුණොත් අපිට ඊට පස්සේ කැපීමක් නැතුව යන්න පුළුවන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කෙරේ. 2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. එම විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය සහ බෙදා හැරීමද තහනම් කර තිබේ. මේ අතර විභාගයට අදාළ අනුමාන ප්‍රශ්නපත්‍ර බෙදා හරින බව පැවසෙන පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුතෝ මුද්‍රිත මාධ්‍යමකින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම එවැනි දැන්වීම් ළඟ තබා ගැනීමද තහනම් බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා සඳහන් කළේය. විදෙස් පුවත් කොරෝනා මර්ධන එන්නත් කරන වැඩස්ථාන හේතුවෙන් ජපානයේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වී ඇතැයි සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණ වේ. ගෝලීය සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය විසින් කොරෝනා ආසාදිතයින් 2000කට අධික පිරිසක් යොදාගෙන පරීක්ෂණ සිදු කර තිබේ. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 40-50 අතර පසුවන කොරෝනා ආසාදිත කිසිදු පුද්ගලයෙකු මරණයට පත්වී නොමැති බව ඉන් අනාවරණ විය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල් කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ඒ ප්‍රදේශවලට ආවේනික දේශීය ඖෂධ පෙළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ. එමගින් ආයුර්වේද ඖෂධ ආනයනයට වාර්ෂික වැයවන විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. දේශීය වෛද්‍ය විද්‍යාව හැදෑරූ රැකියා විරහිත උපාධිධාරීන් සංචාරක හෝටල් ආශ්‍රිත දේශීය වෛද්‍ය චිකිත්සක මධ්‍යස්ථානවල සේවය යෙදවීමට නියමිතයි. රුසියාව ඇතුළු විදේශ රටවලට මෙරට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල් කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය දැන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 34ක් අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 181ක් රැස් කරගෙන සිටියේය. මුලින් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 302ක් රැස් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 303ක ඉලක්කයක් හිමි වේ. 2021 වසරේ ICC සම්මාන ප්‍රදානය හෙටින් ආරම්භේ. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ 2021 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්වන බවයි. පිරිමි සහ කාන්තා යන දෙයංශයේම පන්දුවාර 2020 කාණ්ඩයේ වසරේ කණ්ඩායම් ප්‍රකාශයට පත් කිරීම හිට සිදු කෙරේ. වසරේ එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් අනිදා ප්‍රකාශයට පත් කරන බව ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් දෙයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. සීමා සහිත පරන්තන් කෙමිකල් සමාගම 2021 වසරේදී 33%ක විකුණුම් වර්ධනයක් වාර්තා කරයි. එම වසරේදී උපයාගෙන ඇති ලාභය මිලියන 100කට ආසන්නය. සීමා සහිත පරන්තන් කෙමිකල් සමාගමේ සංවර්ධන කටයුතු සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 190ක් වැය කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. බංග්ලාදේශය, කාම්බෝජය, දකුණු අප්‍රිකාව යන රටවල් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ඒකාබද්ධ කිවිසුම්වලට එළඹෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි. අලෙවි කරන ක්‍රියාකාරකම් මෙහිදී විශේෂ අවධානය යොමු කරමින් මෙම ගිවිසුම්වලට එළඹීමට නියමිතයි. ඊට අමතරව මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුනාගත් රටවල් රැසක් සමග ඉදිරියේදී සහයෝගිතා ගිවිසුම්වලට එළඹෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලි සිරස්තල. අභියෝග හමුවේ වුවද රජය මූලික වගකීම් නොපිරිහෙලා ඉටු කළ බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. මේ වසරේදී දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවෙයි. හදිසි විදුලි කප්පාදුවක් සිදු වුවහොත් දැනුවත් කිරීමට කාලසටහනක් සැකසේ. ඉදිරි මාස 10ට ප්‍රමාණවත් විසංචිත රට තුළ පවතින බව සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයෝ පවසති. රත්නපුර ප්‍රදේශයේ අනාරක්ෂිත ස්ථානවලින් දියනෑමෙන් වළකින්නයි ශ්‍රීපාද වන්දනාකරුවන්ට උපදෙස්. කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග ඉදිරියේදී සෞඛ්‍ය මාර්ග උපදේශ දැඩි වෙයි. ගත වූ දෙසතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2000කට අධික පිරිසක් හඳුනා ගැනේ. එන්නත් කරන වැඩස්ථාන හේතුවෙන් ජපානයේ කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවේ. සිම්බාබ්වේ කණ්ඩායමින් ශ්‍රී ලංකාවට ලකුණු 303ක ඉලක්කයක්. ප්‍රවෘත්ති සමාප්තයි.